තෙරුවන් සරණයි. ඒතම් මම සූත්‍රය. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 15 වෙනි කොටස. 15 වෙනි පොතේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවේ 381 වෙනි පිට. මේක තාම වැදගත්. අය අපි එකපාරටම මෙතනට මේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ තියෙන මේ සූත්‍රයට ආවේ. ඇත්තටම මේ සූත්‍රය තියෙන්නේ මේ වාත සූත්‍රයත් සමගමයි සම්බන්ධයක් තියෙනවා. අපි වාත සූත්‍රය ඉදිරිපත් කරා. මේ දිට්ඨි සංයුත්තේ තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. සෝතාපට්ටි වග්ගේ කියන මේ මාතෘකාව යටතේ මේ දිට්ඨි සංයුත්තේ වාත සූත්‍රය අපි මීට කලින් ඉදිරිපත් කරා. ඒ වගේම මෙහි තියෙන වැදගත්කම ඔබට දැනෙවි. මේ සෝතාපට්ටි වග්ගේ කිව්වහම ඕන කෙනෙක් දන්නවා මේ කතා කරන්නේ අතරම සෝවාන් වෙන ආකාරය. අද සමාජයේ ප්‍රචලිත මාතෘකාවක්. අතරම නිවන් මාර්ගය අපිට වැදගත්. නිවන් මාර්ගට තමයි මේ අපි ප්‍රවේශ වෙන්නේ. නමුත් මේවා අපිට මගහැරලා යන්න බෑ. ඇත්තටම අපිට මේ ඵල පස්සේ යනවා නෙමෙයි. අපිට මේ ඵල අදහසක් නැහැ. නමුත් ඔබට මේ සම්මා දිට්ඨිය පෙන්වන්න ඕන කමක් තියෙනවා. සමාජය තුළ සැඟවුණු මේ ධර්ම කාරණා ඉස්මතු කරන්න ඕන කමක් තියෙනවා. විශේෂයෙන්ම මේ දිට්ඨි සංයුත්තේ ඊටම වැදගත්. ඇයි අද බොහෝ අයට සෝවාන් වෙන්න බැරි වෙලා තියෙන්නේ? මෙන්න මේ මිත්‍යා දිට්ඨිය නිසා. අද සමාජයේ 90%ක්ම අපි කියනවා මිත්‍යා දිට්ඨියේ සැඟවුණු මේ දශක ගානක කතාවක් තියෙනවා. මේ මිත්‍යා දිට්ඨිය මොකද්ද සම්මා දිට්ඨිය මොකද්ද කියලා විශේෂයෙන්ම අපේ වැඩිහිටි පරම්පරාවට ගොඩාක් ගැටලුවක් වෙලා තියෙනවා. නූතන යුගයේ නව යෝන් තරුණයින්ට මේ ධර්ම කාරණා ඊටාම ආකර්ෂණීය ඔවුන් විසින් සම්මා දිට්ඨිය කුමක්ද කියන එක ග්‍රහණය කර ගනිමින් සිටිනවා. ඒ නිසාම මේ යුගයේ යුග පෙරලියකට හේතු වෙලා තියෙනවා. දශක ගණනකට කලින් සැඟවුණු ඒ වැලියට සැඟවුණු පරම සත්‍යයක් තියෙනවා. ඔබට ඒක අපි නිතරම ඉස්මතු කරනවා. සත්‍යයේ මහා සිංහනාදේ පරම සත්‍යයේ මහා සිංහනාදේ කියන මාතෘකාව යටතේ මේ දේශනා ඉදිරිපත් කරන්න අපි හිතුවේ. ඇත්තටම අපි ඒ කරන දේශනා හරිම ගැඹීරයි. ගැඹීරයි කියන්නේ මේ සමාජය දෙදරලා යන විදිහට ඒක හේතු කාරණා වෙනවා. ඒ සැඟවුණු නිසාමයි. ධර්මයේ සැඟව ගියේ නම් කුමක් වේද? මේ ධර්මයේ විවර වූයේ නම් කුමක් වේද? ඔබ ධර්මයේ තුලින් මේ දකිනවා. ධර්මයේ සැඟවිය නොහැකි ඒක සබහා දහමයි. නමුත් කාලයගේ ඇවෑමෙන් මේ දහම යටපත් වූ වගයි පෙනියන්නේ. නමුත් දැන් කාලය වෙනස් වී තිබෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් රහතන් වහන්සේලා බිහි වෙන යුගයේ ඒ රහත්භාවයේ ප්‍රකාශ කරන රහත්භාවයේ නොලැබුව අය රහත්භාවයේ ලැබුව අය සිත සැක සංකා සහිත ඒ රහත්භාවයේ ප්‍රකාශ කිරීම සාමාන්‍ය සිදුවීමක්. නමුත් ඔවුන් සැබවින්ම රහත් වෙලාද කියන ගැටලුවත් එතකොට සමාජයේ තියෙනවා. නමුත් ඒ අතරින් අපි කියනවා ඒ රහත් භාවයේ නැමැති ඒ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමේ වදන සමාජයට ඉස්මතු වන්නේ සැබෑම රහතුන් වහන්සේලා බිහිවන යුගයේ. බුද්ධ භාවයේ ප්‍රකාශ වෙනකොටත් එහෙමයි. බුදුන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙනකොට වසර 1000කට පමණ ඇතුළත බුද්ධ ഘോഷයක් තිබුණු බව ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් බොහෝ අය බුද්ධ භාවය ප්‍රකාශ කරා. නමුත් බුද්ධත්වයේ ලැබලා තිබුණේ නැහැ. අන්න එවැනි යුගයක බුදු කෙනෙක් සැබෑවින්ම පහළ වුණා. ඒ වගේම තමයි ඔබ නිසකවම සැක රහිතවම ඔබගේ සිතට දරා ගන්න මේ යුගයේ රහතන් වහන්සේලාගේ යුගයයි. කොයිතරම් සමාජ ව්‍යසන තිබුණත් කරදර පසුබිමක් තිබුණත් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මයේ මෙනෙහි කරන
ඒ අධ්‍යාත්මික ගමනට සියලු කරදර ආශිර්වාදයක්මයි. ඒක ඒකාන්තයි. හරි. ඒ වචන යටතේ අපි යමු. ඇත්තටම අපිට අවශ්‍ය මේ පොතක වාක්‍යයක් කියන්න නෙමෙයි. අපිට අවශ්‍ය මෙහි ඇතුළාන්තයේ පෙන්눔 කර තිබෙන ඒ ගැඹුරු ධර්මය ඉස්මතු කරන්න. මේ දිට්ඨි සංයුත්තේ කියනකොටම ඔබට දැනෙනවා මේ දෘෂ්ටියක් ගැන කතා කරනවා. ඇත්තට මුළු සමාජයේම තියෙන දෘෂ්ටිකාන්තාරයක. බුදුන් වහන්සේමයි එහෙම දේශනා කරන්නේ. දෘෂ්ටිකාන්තාරයක මේ පුහුදුන් පු탁ජන භූමියේ තියෙන කියන එක. රූපේ පදනම් කරගෙනයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ වාත සූත්‍රයේදී අපි ඉස්මතු කරෙත් ඒ කාරණේමයි. ඇත්තටම රූපේ සත්‍යයක් නෙමෙයි. රූපේ කියන්නේ බාහිර ඇති සියල්ලම රූප. මෙතන ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, වර්ණ රූප හැම දෙයක්ම බුදුන් වහන්සේ මේ රූපේ කියන ඔය ඒ වදනින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසාම මේ රූපය කියලා ගත්තාම ඔබ ඇසට පේන රූපේ පමණක් නෙමෙයි. සියල්ලම රූප. දෙයක් ඔබට හමු වෙනවා නම් ඒ හමු වෙන්නේ සක්කාය කියනකොට හමු වෙන්නේ රූපයක්මයි. එතකොට මේ වාත සූත්‍රයේදී බුදුන් වහන්සේ පෙන්නපු ඒ පුංචි සිහි කිරීමක් කරනවා නම් අපි ඉදිරිපත් කරා ඔබටත් බලන්න පුළුවන්. එහිදී බුදුන් වහන්සේ කියනවා මේ බොහොම ඒක ඇත්තටම බොහොම වටිනා තැනක්. එතනදී බුදුන් වහන්සේ කියනවා මේ මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් නිසා කුමකට පිවිස දෘෂ්ටියක් උපදීද? වාතය නොහමති. නදියු ගලා නොබසිති. ගැවිනියෝ ප්‍රසව නොකරති. සඳහිරු උදා නොහිති. නොබැසති. ඉන්ද්‍රකීලසෙයින් සිටියා හොයි. මේ සුළඟ ඉන්ද්‍රකීලයක් වගේ තියෙනවා. මේ හුළඟ හමනවා කියන එක අනිත්‍ය ස්වභාවයන්නේ. නමුත් ඉන්ද්‍රකීලයක් කියන්නේ ස්ථිර ස්වභාවයක්. එතකොට ස්ථිර ස්වභාවයක් මේවැ තියෙනවද? සුළඟ හමනකොට අනිත්‍ය ස්වභාවයක් තියෙන්නේ. එතකොට ඒ වාත සූත්‍රයේ පෙන්වන කාරණා ඉර පායනවා. හඳ බැස යනවා. එතකොට මේවා අනිත්‍ය ස්වභාවයක් පෙන්වන්න කරන්නේ. මේවා ස්ථිරයි කියලා කෙනෙක් ගත්තොත් ඒක වෙනවද කියලා අහනවා. සිටියවද? එතකොට කියනවා මේ රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපේට පිවිස රූපේ අරමුණු වෙලා රූපේට පිවිස රූපේ තියනවා කියලා ගත්තොත් වාතය නොමවති. එතකොට හුලඟක් තියනවා කියලා ගන්නවා. නොහමති. දැන් මෙතන ඇත්තටම තියෙන්නේ යම්කි සංවාදානාත්මකව එහෙම නැත්නම් බොහොම මේකේ අර්ථය ඔබ ගන්නකොට ඔබ බලන්න මේ සූත්‍ර දිහා බැලුවම ඔබට දැනි මේ ඉදිරිපත් කිරීම බොහොම ගැඹුරුයි. සැඟවුණු අර්ථයක් මෙහි හැම එකකම තියෙන්නේ. රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපේට පිවිස වාතය නොහමති. නදීහු ගලා නොබසති. මෙබඳු දෘෂ්ටියක් උපදී. ඒ කියන්නේ රූපේ ඇති කල්ලි රූපේ තියනවා කියලා ගත්තොත් මේ සුළඟ තියනවා කියලා ගන්නවා. සුළඟ නොහමති කියන්නේ ස්ථිර ඇඟීමක් වෙනවා කියන එකයි. නදීහු ගලා නොබසති. ඒක ගංගාව ගලන්නේ නැද්ද? ගංගාවක් තියනවා කියලා පේනවා. ගංගාවක් තියනවා කියලා පෙවුනට ඒ ස්ථිර දෘෂ්ටියක් විතරයි. ගංගාවක් අපිට පෙන්වන්න බෑ. වතුර තියෙන්නේ. ඒ වතුර ගලනවා. එතකොට ගඟ ගලනවා. නමුත් අපි ගඟ ගලන එක ස්ථිර හැඟීමකින් පෙනෙන රූපයකින්. මේ තියෙන ගඟ. නමුත් එක ගඟෙන් දෙපාරක් වතුර ගන්න බෑ. ගඟක් කියලා තියෙන දෘෂ්ටියක්. ගඟක් කියලා එහෙම අපි හදාගත්ත දෘෂ්ටියක් තියෙන නාමයක්. නැත්තම් එතන තියෙන වතුර ටිකක්. මෙන්න මේ ගැඹුරුයි මේ කාරණේ. මේ දෘෂ්ටිය මොකක්ද කියන එක. එතකොට සම්මා දිට්ඨිය දකින්න නම් මේ සම්මා දිට්ඨියට එන්න නම් දිට්ඨිය මොකක්ද කියන එක දැනගෙන තියෙන්න ඕනේ. ඒක සම්මා දිට්ඨි සූත්‍රයේ මේ පෙන්නන්නේම මේ මිත්‍යා දිට්ඨියයි සම්මා දිට්ඨියයි වෙන් කරගන්න කලින් දෘෂ්ටිය කියන්නේ මොකක්ද කියලා දැනගන්නවා. දෘෂ්ටිය කියන්නේ මායාව. දෘෂ්ටිය කියන්නේ සත්‍යයක් නෙමෙයි. දෘෂ්ටිගත කෙනා කියන්නේ දෘෂ්ටියක ඉන්න කෙනා. එතකොට ගඟ ගලනවා කියන්නේ ගඟ කියන්නේ දෘෂ්ටියක්. මේ ගඟ කියන එක අල්ලන්න බෑ. අනිත් එක ගඟ කියන එක ඇල්ලුවත් තව වෙන වතුර ටිකක්. ඒතර ගඟ කියන එක දෘෂ්ටියක්. ඒතර හුලං හමනවා කියවට වාතය හමනවා. ඒතකොට මේ පෙන්නන්නේ දෘෂ්ටියක් තියෙන්නේ. එතකොට මේ හැම එකකම දෘෂ්ටියක් බුදුන් වහන්සේ පෙන්නනවා. මේ දෘෂ්ටිය ගඟ ගලනවා කියන එක මේ නදියු ගලා නොබසති. ඒ කියන්නේ ගඟ ස්ථිර හැඟීමකින් ගන්නවා නම්
එතන දෘෂ්ටියක් තියෙනවා. ගඟ කියන හැඟීම ස්ථිර හැඟීම දෘෂ්ටියක්. එතකොට හුළඟ කියන හැඟීම දෘෂ්ටියක්. අපිට ඒක පෙන්වන්න බෑ. අපිට ඒක අල්ලලා පෙන්වන්න බෑ. ඒක දෘෂ්ටියක් තියෙන්නේ. එතකොට අපි කියන මේ සබාධාමේ නිර්ණායකයම තමයි බුදුන් වහන්සේ මේ ධර්මයේ තුල තියෙන්නේ. ඇත්තටම ධර්මයේ අවසානයේට ගියහම නිවන් දැක්කට පස්සේ ඒ නිවන්ගේ කෙනෙක් නැහැ. කෙනා නැති වෙනවා. එතකොට පුජ්‍යල භාවය නැති වෙනවා. එතකොට පුජ්‍යලයා නැති වෙනවා කියන්නේ පුජ්‍යලයා කියන්නේ දෘෂ්ටියක්. දැන් රූපය කියන්නේ දෘෂ්ටියක්. දැන් බාහිර මුළු ලෝකෙම දෘෂ්ටියක් බවට පත් වෙනවා. ඇත්තටම මුළු ලෝකේ අපි කිව්ව ලෝකේ බොරුවක්, ලෝකේ මායාවක්. ලෝකේ මායාව හැදෙන හැටි දැනගන්න එක තමයි සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ. එතකොට සක්කාය දෘෂ්ටිය කියන්නේ මේ ලෝකේ තියෙනවා කියලා ස්ථිර හැඟීමමයි. ලෝකේ තියෙනවා කියන ස්ථිර හැඟීමමයි සක්කාය දෘෂ්ටිය. එතකොට සක්කාය දෘෂ්ටි ප්‍රහීන වෙනවා කියන්නේ මේ රූපේ කියන්නේ සේරම මෙතනදී මේ තමන්ගේ රූපේ විතරක් නෙමෙයි. සේරම ආйти මෙතනට. මුළු ලෝකෙම තමන්ට අහිමි වෙනවා. තමන්ට මේ සත්‍ය දකිනකොට ලෝකෙම බොරුවක් කියන එක අවබෝධ වෙනවා. සක්කාය දිට්ඨි ප්‍රහීන වුණු කෙනෙක්ට මේ ලෝකයක් තියෙන විදියක් නැහැ. ලෝකෙම බොරුවක් බව, ලෝකෙම මායාවක් බව අවබෝධ වෙනවා. හැබැයි මේකේ සත්‍ය, පරම සත්‍ය කෙනෙක් හිතනවා නම් මේක සිතේ හැටගන්න ලෝකයක්. ස්කන්ධානම් පාතිභව ආයතනම් පටිලාභෝ අයං උච්ච ජාති. ජාති ධම්ම සූත්‍රයේ මේ කාරණා හොඳින් තියෙනවා. අපි ජාති ධම්ම සූත්‍රය ගැන අපි ඉස්සරහට කතා කරමු. ඒක බොහොම වැදගත්. මොකද මේ ජාතියක් හටගන්නේ එතකොට මේ ආයතනයක් නිසායි. ඇහෙන් රූපයක් දැක්කම ජාතියක් හටගන්නේ. එතනදී අපේ ඒ සූත්‍රයක් විදිහට ගත්තොත් කතා කරන්න පුළුවන්. නමුත් මෙතනදී අපිට මේ දෘෂ්ටිය පෙන්වන්න යනකොට අපිට මේවා ඔක්කොම වැදගත්. වාත සූත්‍රය, ජාති ධම්ම සූත්‍රය මේ හැම එකම වැදගත්. බුදුන් වහන්සේ පෙන්වන්නේ. බුදුන් වහන්සේ ලෝකෙටම පෙන්නනවා මේ ඇත්තම මේ කාරණේ දිහා බැලුවොත් මේ ජාති ධම්ම සූත්‍රය හරියට බැලුවොත් ඒ කෙනාට තේරෙනවා ස්කන්ධයක් නැතුව ජාතියක් හටගන්නේ නැහැ කිව්වමත් තේරෙනවා. එහෙනම් මව් කුසේ නෙමේ මව් කුසෙන් පිළිසිඳුණාට පස්සේ මේ දරුවා ලෝකේ දැකලා රූපයක් හිතෙන් හදාගෙන දෙයක් හදාගන්න තැනයි ජාතිය තියෙන්නේ. ඒ ජාති ධම්ම සූත්‍රය පෙන්වන්නේ එතනට එන්න. දැන් අපි බලමු මේ දිට්ඨි සංයුත්තේ දිට්ඨි සූත්‍රය තුළ මේ දෘෂ්ටිය කොහොමද එතකොට? දෘෂ්ටිය තමයි දැන් මේ ලෝකෙම හැදිලා තියෙන්නේ ආයතන හරහා. ස්කන්ධානම් පාතිභාවෝ ආයතනයන් පටිලාභෝ අයං උච්චති ජාති. දැන් ජාතිය හටගෙන තියෙන්නේ, භවය හටගෙන තියෙන්නේ ආයතන හට ගැනීමත් සමගයි. ආයතන හටගන්නේ ඇත්තටම කියනවා නම් නාමයයි රූපයයි හට ගැනීමත් සමගයි. ඒ කියන්නේ මේ පුංචි දරුවා මව් කුසෙන් එළියට එනකොට මව් කුසෙන් එළියට ආපු පුංචි දරුවා ඇත්තටම එළියට ආපු ගාම මේ ලෝකේ ඒ දරුවා දන්නේ නැහැ කිසි දෙයක්. ඉර පායනවා දන්නෙත් නැහැ, හඳ බැස යනවා දන්නෙත් නැහැ. මේ ගංගාව ගලා බසිනවා, හුලං හමනවා ඔය මුකුත් දන්නේ නැහැ. දැන් මේක හොඳටම පෙන්වන්න කරනවා මේ ජාති ධම්ම සූත්‍රය තුලත් මේ දරුවා ඊට පස්සේ කාලයගේ ඇවෑමෙන් මේ වර්ණ හඳුන ගන්න කාලෙට එනකොට මේ දරුවා ස්කන්ධය ටික හැදෙන විඳීම හැදීම් දැන ගැනීම ඔස්සේ හඳුනගන්නේ. ඒ විඳීම හැදීම් විඳපු දේ හඳුනාගන්නේ දැනගන්නේ මේකට බාහිර සාධක ඉවහල් වෙනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර එකතු වෙනවා. ඒ සංඛාර ඒ බාහිරින් මේ අම්මා කිව්වහම තමයි දරුවා දන්නේ මේ අම්මා. තාත්තා කිව්වහම දන්නවා තාත්තා. ඊට දරුවට කිව්වහම මේ රතු පාට. දැන් මොන්ඩිසෝරි යන දරුවෙක් ඔබ දන්නවා. ඔහුට වර්ණ පවා කියලා දෙනවා. පුංචි දරුවාට මුකුත් දන්නේ නැහැ. මේ අවුරුදු 3-4 දරුවටත් වර්ණ කියලා දෙනවා. මේ කහ පාට, මේක රෙඩ්, මේක යෙලෝ. මේ නාමي කවනෝ. දත්ත කවනෝ. ඒතකොට නාමයේ කැවුවාම තමයි නාමයේ රූපයයි ගැට ගස්සනවා වගේ දෙයක්. අවිද්‍යාව පත්‍ය සංකාර මේ බාහිරින් සංකාර එකතු කරනවා. ඒතකොට අවිද්‍යාව නොදන්න දරුවට මේ සංකාර එකතු කරන්නේ. එතකොට මේක නිසා අවිද්‍යාව පත්‍ය සංකාර නිසා තමයි සංකාර පත්‍ය විඥාන දැන ගැනීම ඇති වෙන්නේ. එතකොට මේ දැන ගැනීම තමයි මේ දරුවා අවසානයේදී මේ ලෝකේ දැනගන්නේ. එතකොට මව් කුසෙන් එළියට එනකොට මේ දරුවා ලෝකේ දන්නේ නැහැ. ඒ දරුවා ප්‍රභාස්වරං චිත්තක්. ප්‍රභාස්වර සිතක් තියෙන්නේ. ඒ සිතේ කෙලෙස් නැහැ. ඒ සිතට කෙලෙස් හටගන්න රාග, ද්වේෂ, මෝහ හටගන්න ඒක ඇලෙන්න ගැටෙන ඒ දරුවා මේ කිසිම ආසාවක් ඇති වෙන්න හේතු නැහැ. ආසාව නැමැති කෙලෙසේ එතකොට දරුවා තුල නැහැ.
එතකොට මේ ප්‍රභාස්වර සිත කියන්නේ කෙලෙස් හට නැති සිත. එතකොට කෙලෙස් නැති සිත තමයි සුද්ධ සිතක්. එතන භවය ගොඩාක් වචන මේකට තියෙනවා. අභිධර්ම භවාංගේ, ඒ වගේ භවාංග සිත් මේ වගේ වචන ගොඩක් තියෙනවා. අපි මේ චිත්ත වීති ගන්නකොටත් මේ හැදෙනකොට සම්පටිච්ඡන සම්තිර්ණ ඕත්තපන ජවන් මේවා හැදෙන හැටි ඒ විදිහම තමයි විඳීම් හැඳිනීම් දැන ගැනීම කියන එක තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ ටික. දැන් ජවන් කියලා කියන්නේ ඇත්තටම මෙතන මේ සංකාර. නැත්තම් මෙතන චේතනා. වේදනා සංඥා චේතනා. ඒ හරහා තමයි වේදනා සංඥා චේතනා හරහා තමයි. ඒතර විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ තමයි දෙයක් හැදෙන්නේ. දෙයක් හටගනි ස්කන්ධානම් පාති බව ආයතනේ හදාගනි. ආයතනේ හදාගන්නේ නාමයේ රූපය. දැන් එතකොට මේ විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ විඳීම් හැඳිනීම් මේ වේදනා සංඥා සංකාර විඥාන ඔස්සේ තමයි දෙයක් හැදෙන්නේ. ස්කන්ධයක් නිසා. ස්කන්ධානම් පාති බව ආයතනයක් හැදෙන්නේ. ආයතනම් පටිලාභ. ඇස කියන ආයතනය හැදෙන්නේ ස්කන්ධය නිසායි. එහෙනම් ස්කන්ධානම් පාති බව ආයතනම් පටිලාභ අයං උච්චති ජාති. අන්න එහෙමයි ජාතියක් හැදෙන්නේ. එතකොට ඒ ජාතිය මොනවද? එතකොට මේක ගස්වල මේ හැදෙන සම්මුති නාමය. බාහිර රූපයට ගැට ගැහුනොත් තමයි ජාතියක් හැදෙන්නේ. ඒකයි භවය කියන්නේ. එතකොට පුට්ටු ඇඳම් මේස සේරම සම්මුති නාමයක්. අපි විසින්ම හදාගත්ත ලෝකයක්. අපි විසින්ම දාගත්ත නම් අපි භුක්ති විඳින්නේ. එතකොට අපි ඉන්න ලෝකේ අපිම හදාගත්ත ලෝකයක්. ඒක බාහිර තියෙන ලෝකයක් නෙමෙයි. මේක සිත ඇතුලෙන් හැදුණු ලෝකයක්. ඒකයි මේ ලෝකේ චිත්තේන නියති ලෝකය කියන්නේ. එතකොට මේක සත්‍යයක්ද? මේක බාහිර එහෙම තියෙන එකක්ද? නෑ. අපි මේ සම්මුති ප්‍රඥාප්ති ඔස්සේ වටිනාකම් අගයක් ඇතිවීම නිසයි කෙලෙසයක් හටගන්නේ. ඒකයි ආසාවක් ඇති වෙන හේතු වෙන්නේ. ඒකයි අල්ල ගැනීමකට හේතු වෙන්නේ. නාමයේ රූපයට ගැට ගැසීම නිසායි. මෙන්න මේ අන්ත දෙක හොඳට දකින්න ඕනි. එතකොට තමයි මේ කෙනාට මේක මේ මොකද්ද මේ දෘෂ්ටිය කියන එක පේන්නේ. ඇයි මේ සංයුත්ත නිකායේ මේ ප්‍රථම භාගයේ සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ මේ පෙන්වන්නේ මේ සංයුත නිකායේ තුන්වෙනි කාණ්ඩේ මේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ 15 වෙනි පොතේ ඔබ මේක දකින්න මේ දිට්ඨි සංයුත්තේ තියෙන ඔබට මේවා දකින්න පුළුවන්. පැහැදිලිවම බුදුන් වහන්සේ දෘෂ්ටිගත මිනිසයා කවුද කියන එක පෙන්නනවා. මේ ලෝකේ දෙයක් තියෙනවා කියලා ගත්තොත් ඉර හඳ ඇල දොළ හැම එකම ඒ ගන්නේ ලෝකේ තියෙනවා වෙන්නේම දෘෂ්ටියක් තුලයි. ඒක වාත සූත්‍රයේ බුදුන් වහන්සේ හොඳට පෙන්නනවා. හැබැයි මේ විග්‍රහය ගැළපීම තමන්ගේ ඥානයේ ප්‍රඥාවටයි ගෝචරයි. ඇත්තටම මේ මහා ඥානයක් මේ හරහා මේ දර්ශනයේ තමන්ට දර්ශන සමාපත්තියත් එක්ක එන මේ මහා ඥානය මේකට හේතු වෙනවා. ඒ මහා ඥානය මේකට හේතු වෙනවා මේක අවබෝධ කර ගැනීම සඳහා. ඇත්තටම මේ වාත සූත්‍රය අපි කලින් ප්‍රකාශ කරපු නිසා අපි එතනට අද එන්නේ නැහැ. එතකොට ඒ හරහා තමයි ඒ වුණාට මේ සියල්ල තියෙන්නේ. මේකේ පැහැදිලිවම වාත සූත්‍රයේ පෙන්වන්නේ බුදුන් වහන්සේ ඒ වචන වලින්ම කියනවා නම් මේ ඔබටම බලන්න පුළුවන් මේ රූපේ ඇති කල්ලි රූපේ නිසා රූපයට පිවිස වාතය නොහමති. නදීහු ගලා නොබසති. ගැබිනියෝ ප්‍රසව නොකරති. සඳහිරු නොද වෙති. නොබසිති. උදා නොවෙති. ඉන්ද්‍රකීල සෙයින් සිටියාහුයි මෙබඳු දෘෂ්ටියක් උපදී. එතකොට මේ දෘෂ්ටිය හටගන්නේ රූපේ තියෙනවා. මේක තමයි ඇත්තටම අපේ ආරම්භය. අපේ දෘෂ්ටියේ ආරම්භය. දෘෂ්ටියේ ආරම්භේ රූපේ ආරම්භයක්. රූපේ හදාගෙන තියෙන්නේ මේ සිතීම හටගත්ත නාමයේ ගැට ගැසීම නිසායි. නාම රූප එකතු වීම නිසායි සිතක් හටගන්නේ. ඒක නිසායි විඥානේ දැන ගැනීමක් එන්නේ. විඥානේ දැන ගැනීම තමයි සිතක් කියන්නේ. ඒක තමයි මේ මෙතන හොඳින් පැහැදිලි වෙන්නේ. මේ කාරණේ ඊටාම හොඳින් පැහැදිලි වෙලා තියෙනවා මේ ත්‍රිපිටක ග්‍රන්ථවල. ඔබට මෙතනින් අපිට පෙන්වන්න ඕනිකම තිබුණේ. අපි මේවා මීට කලින් දේශනා කරා, ප්‍රකාශ කරා. නමුත් මේක ත්‍රිපිටකයේ තුල මේ නිවැරදිව බුදුන් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයේ ඉදිරිපත් කිරීම ඔබට ඒක බොහොම වැදගත්. මොකද අපේ හැමෝම අපේ වචනයන් නෙමෙයි අතර බුදුන් වහන්සේ ඉදිරිපත් කරපු ඒ කාරණේ තමයි අපි දකින්නේ. ඉතින් ඒක නිසාම තමයි අපි මේ 378 වෙනි පිට ඔබ දකින්න මේ වාත සූත්‍රය තුළ බුදුන් වහන්සේ රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අහිනීවිසං එවං දිට්ඨි උපජ්ජති න වාත වායන්ති
නජෝ සංයති න ගබ්බිනියෝ විජායන්ති න චන්දිම සූර්යා උදයන්ති වා අපෙන්ති වා මෙතන ඉන්ද්‍රකීලයක් වගේ ස්ථිර හැඟීමක් දෙනවා කියන එක එසි කට්ටයි කියලා කියන්නේ. ඒසි කට්ටායිට ඉටිතාති ඒති කට්ටායිති තාති. එතකොට මේ කියන්නේ ඉන්ද්‍රකීලයක් වගේ මේක ස්ථිර හැඟීමක් දෘෂ්ටියක් කියන එක තමයි කියන්නේ. එහෙම තියනවා කියලා ගන්න එක. න චන්දිම සූර්ය උදයන්ති මේක දිගටම තියෙනවා මේ සූත්‍රය. ඔබට බලන්න පුළුවන්. නමුත් දැන් අද අපි වාත සූත්‍රයට එන්නේ නැතුව අපි උත්සාහ කරන්නේ ඔබට ඊන් එහාට දෙයක් ප්‍රකාශ කරන්න. ඊට පස්සේ සංයුත නිකායේ 381 වෙනි පිටේ ඔබට දකින්න පුළුවන් තියෙනවා මේ ඒ තමයි මම කියන සූත්‍රේ. මහණෙනි කුමක් ඇතිකල්ලි කුමක් ඇසුරු කොට කුමකට පිවිස මේ මාගේ මේ මම වෙමි මාගේ ආත්මයයි මෙබඳු දෘෂ්ටියක් උපදීද. දැන් මෙතනත් දෘෂ්ටියක් උපදින හැටි තමයි පෙන්වන්නේ. දැන් අතනදී පෙන්වුවේ ගඟ ගලනවා හුලං හමනවා ඉර පායනවා හඳ බැස යනවා. දැන් මේවා දෘෂ්ටි විදියට පෙන්වුවේ. රූපය ඇතිකල්ලි ඒ කියන්නේ රූපයක් තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසායි. මේ ලෝකේ තියෙනවා කියලා ගත්ත දෘෂ්ටිය නිසායි මේ සේරම දැන් තියෙනවා වගේ පේනවා. දැන් ගඟක් තියෙනවා. නමුත් ඒක එහෙම එකක් අපිට අල්ලන්නවත් බෑ. දැන් ඇතර වැස්ස වහිනවා. වැස්සක් අල්ලන්න පුළුවන්. ඔබ අල්ලන්නේ වතුර ටිකක්. නමුත් මේ දෘෂ්ටිය මායාව ඔබට හිතා ගන්න බෑ. මොකද මේක ඔබ දීර්ඝ කාලයක් තිස්සේ ඔබ මේ ලෝකෙට බිහි වෙලා දීර්ඝ කාලයක් මේ දේ දෘෂ්ටිය තුල හිර වෙලා ඉන්නේ. නමුත් ඔබට ඒක දෘෂ්ටියක් විදිහට දැන් කොහොමවත්ම පේන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔබ ඒ තරමටම ඒක සත්‍ය වෙලා ඉවරයි. ඔබ සත්‍ය කරගෙන ඉවරයි. ඒ නිසා ඔබට විඳින්න තියෙනවා. ඒ නිසා ඔබ සැප විඳිනවා. ඒ නිසා ඔබ දුක් විඳිනවා. ඔබ ඒ නිසා ඔබට ලෝකයක් තියෙනවා. දෙයක් තියෙනවා. දෙයක් තිබ්බොත් තමනුත් ඉන්නවා. දැන් තමන් බොරුවක් වෙනවා. දේත් බොරුවක් වෙනවා. රූපේ බොරුවක් වෙනවා. මේක සත්‍ය දැක්කොත් පරජානාති සත්‍ය දැක්කොත් ඒ සත්‍ය දකින්න කෙනාට මේ ලෝකේ මේ සියල්ලම අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයකට දකින්න. අන්නේයි ප්‍රඥාව කියන්නේ. මහා ප්‍රඥාව කියන්නේ ඒකයි. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා. මේ ප්‍රඥාවන්තයා ලෝකේ දුකෙන් මිදෙනවා කියන එක බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නිසාම. දැන් එතන මේ 381 වෙනි පිටේ ඒ තමයි මම කියන සූත්‍රයට ඉහළින් තියෙනවා. වාත සූත්‍රයේ අන්තිම ටික බැලුවොත් යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ නොයසුරු කොට වාතය නොහමති ගංගාව නොබසෙති ගැබිනිය ප්‍රසව නොකරති සඳහිරු උදා නොවේති. මෙවදු ඉන්ද්‍රකීලයක් මෙන් මේවා තියෙනවා කියලා ගැනීම දෘෂ්ටියක්. මෙබඳු දෘෂ්ටියක් උපදී මහණෙනි කියලා බුදුන් වහන්සේ මෙතන දේශනා කරනවා. දැන් බුදුන් වහන්සේම මෙතන අහනවා සියල්ල දුක් අනිත්‍ය නම් යමෙක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සුවෝ වේද වහන්සේ දුක්මයි. එතකොට මේ බුදුන් වහන්සේමයි මේ දිගටම යන මේ වචන ටික බැලුවොත් යමෙකුන් දක්නා ලද්දේ අසන ලද්දේ සුබුනා රස විඳින ලද්දේ පහස ලබන ලද්දේ දන්නා ලද්දේ යමකට යමක් තියේයි පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේනම් එයත් නිට්ටය වේද අනිත්‍ය වේද අනිත්‍යයි ස්වාමීනි කියලා මෙතන මේ සංඝයා වහන්සේලා පවයිදිපත් කරන යම්පිදන් දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරේෂණං අනුච්චරිතං මනසා තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං බන්තේ. මේ බුදුන් වහන්සේ මේ පෙන්නන මේවා මේ සූත්‍ර දේශනා කරන්නේ නැත්තේ ඇයි? දැන් අපි අහන ඔබෙන් ප්‍රශ්නයක්. ඇයි මේ සූත්‍ර ඉස්මතු කරන්නේ නැත්තේ? ඇයි ජාති ධම්ම සූත්‍ර ඉස්මතු කරන්නේ නැත්තේ? ඇයි මේ දිට්ඨි සංයුත්තේට ඇවිල්ලා මිනිස්සු ඉන්න දෘෂ්ටිය පෙන්වන්නේ නැත්තේ? ඇයි මිනිස්සු දෘෂ්ටිය මුදව ගන්න නැත්තේ? ඇයි මේ සත්‍ය ලෝකෙට හෙළි කරන්නේ නැත්තේ? මේ පරම සත්‍ය ලෝකෙට හෙළි කරොත් මිනිස්සු ඔක්කොම ඉන්නේ දෘෂ්ටියක. දෘෂ්ටිකාන්තාරයක. ඒ දෘෂ්ටිකාන්තාරේ දෘෂ්ටිය තමයි ඇත්තටම සංඝයා වහන්සේලා විසින් දේශනා කළ යුත්තේ. ඒක තමයි අපි දේශනයක් ඉදිරිපත් කරා. ශුන්‍යතා ප්‍රතිසංයුක්ත දේශනා අනාගතයේ මහණේ මේ භික්ෂුන් වහන්සේලා දේශනා කරන්නේ නැහැ මානෙනි කියලා බුදුන් වහන්සේ අනාගත වාක්‍යයක් දේශනා කරනවා. අද ඒක නේද මේ අය කරන්නේ? අද ඒක නේද මේ අද ශාසනය තුල තියෙන මේ දැන් ඉස්මතු වීගෙන එනවා. ඇත්තටම කාලාන්තරයක් මේක ඉස්මතු කරන්න හැකියාවක් තිබුණ නැතිව අපි නිහතමානීව පිළිගන්නවා. ඒකට හේතුව තමයි ධර්මයේ සැඟවීම.
ධර්මයේ සැඟව යෑම. ඒක නිසා යාඥා කරන යදින නිකන් නිවන යදින ස්වභාවයකට තිබ්බා. නමුත් දැන් මේ වෙන යුගයක් නැහැ. දැන් මේ ධර්මයේ එළි වෙලා තියෙනවා. දැන් මේ ධර්මයේ පටිච්ච සමුපාදය දේශනා කරනවා. දැන් චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දැන් මේ පිරිසුදු ධර්මයේ දේශනා කරනවා. දැන් සෝවාන් වෙන්න මුළු සමාජෙම ලෑස්ති නම් සම්මා දිට්ඨියට එන්න ඕනි. එහෙනම් මේ දිෂ්ටි සංයුත්තයට එන්න ඕනි. දිෂ්ටි සංයුත්තේ සංගවලා තියලා තියෙන තාක්කල් මේ සමාජයට බැරි වෙනවා මේ සුගති පරායන වෙන්න. මේ ධර්මයේ තුල ධර්මයේ නාමයෙන් ධර්මයේ දකින්න බැරි වෙනවා. ඒක නිසා සෝ ධම්මං පස්සති සෝ මං පස්සති බුදුන් දකින්න බැරි වෙනවා. එහෙනම් මේ සෝ ධම්මං පස්සති ධර්මයේ දකින්න ඕනි. ධම්මං විනා නත්ති පිතාත මාචා කියලා බුදුන් වහන්සේ දේශනා කරපු ඇයිද කියන එක මේ දිට්ඨි සංයුත්තේ බැලුවාම තේරෙනවා. මේ දිට්ඨි සංයුත්තේ තුල බුදුන් වහන්සේ පැහැදිලිවම පෙන්නනවා ලෝකේ බොරුවක් මායාවක් මේක සත්‍යයක් නොවන බව. මේ දෘෂ්ටිය තුල ඉන්න තාක්කල් කිසිවෙක් මේ නිවන් මඟ සාක්ෂාත් කරන්නේ නැති බව මේකෙන් හොඳින් මනාකොට පැහැදිලි වෙනවා. දැන් අපි කලින් දේශනේ ඉදිරිපත් කරා. ඔබ කලින් දේශනේ සබ්බවස සූත්‍රය ඉදිරිපත් කරේ. ඒතකොට සබ්බවස සූත්‍රයේදී අපි කිව්වේ ඇයි? ඇයි අපි සබ්බවස සූත්‍රයේදී මේ පැහැදිලිවම සබ්බවස සූත්‍රය තුල බුදුන් වහන්සේ ලෝකෙට පෙන්වන කාරණයක් තියෙනවා. සබ්බ ආශ්‍රවශය සියලු ආශ්‍රවශය කරන සූත්‍රය. එතකොට මේ සබ්බවස සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ ඒ සියලු ආශ්‍රව ශය කරන තැන බුදුන් වහන්සේ පෙන්වන කාරණා ඒ දිහා බැලුවම හොඳට කෙනෙකුට තේරෙනවා දර්ශන සමාපත්තිය. දර්ශන සමාපත්තියට දිට්ඨි සංයුත්තේ අත්‍යවශ්‍යයි. දර්ශනේ දැනගන්න ඕනි. කොහොමද මේ සිත හැදෙන්නේ? චිත්තානුපස්සනාව දැනගන්න ඕනි. මෙතනට එන්න කලින් සතර සතිපට්ඨානය හොඳින් අධ්‍යයනය කළවත් තියෙන්න ඕනි. බාහිර අදුරු ගානේ දැනුමටවත් දැන් ප්‍රත්‍යක්ෂතාවයේ තුල තමන්ගේ අධ්‍යාත්මිකව අභ්‍යන්තරයෙන් ඒ සතර සතිපට්ඨානයේ හොඳින් මේ කායානුපස්සනාව කොහොමද විනය්‍ය ලෝකේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ සතර සතිපට්ඨානය තුල කායානුපස්සනාව වඩනවා නම් කියන්නේ කායේ කායානුපස්සී විහෙරති. කායේ කායානුපස්සී විහෙරති කියන්නේ කයෙන් කය මුදව ගැනීම. කයෙන් කය මුදව ගැනීම කියන්නේ කාය කියන්නේ රූපේ පරජානාති රූපේ බොරුවක් බව පේන්නේ. එතකොට කායේ කායානුපස්සී විහෙරති. විනය්‍ය ලෝකේ මිදෙන්න. කයෙන් කය මුදව ගන්න. එතකොට රූපේ මුදව ගන්න. ආත්මයෙන් මිදෙන්න. විනය්‍ය ලෝකේ මිදෙන්න. මේ ඔක්කොම වචන මොනවද මේ? සතර සතිපට්ඨානේ කාටවත් වඩන්න බෑ ලෝකේ තියාගෙන. ලෝකෙ මිදෙන විදිහට සතර සතිපට්ඨානේ වඩන්න ඕනි. අපි මේ මහා ශ්‍රේෂ්ඨ මේක අපිට අවශ්‍යතාවයක් නැහැ. බොරුවක් කියන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. කිසි කෙනෙක් නොමග යවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. මේ දහම් මගේ අනායන්ට මේ දහම් මග අපි දකිනවා මේ නිවනට කටයුතු කරන නිර්වාණ මාර්ගයට ප්‍රවේශ වුණු ඒ උතුම් යෝගාවචරයින් අද කටයුතු කරනවා. ඔවුන්ට මේක විවර කරගන්න බැරුව ඔවුන් එකතැන පල් වෙනවා. ඒකට හේතුව තමයි දර්ශන සමාපත්තිය පසකලා භාවනාව ඉස්සරහට ගැනීම. ඒකයි මේ ව්‍යසනයට හේතුව. භාවනාව තුළ සිර වුණු බොහෝ අය අපි දකිනවා මහා තෙරවරු පවා කෙලෙසේ ප්‍රහීන කරගන්න බැරුව ඉන්නවා. ඔවුන් ඉන්නවා මත් වෙලා සමාධිය තුළ. මත් වෙලා සමාධිය තුළ හිර වෙලා අර ලෞකික මේ සමාධි ලෞකිකයි. සමාධි ලෝකෝත්තර භූමිය නෙමෙයි. සමාධි ලෞකිකයි. සමාධි පිරිහෙනවා. දැන් මේ පිරිහිලා ඇත්තට මේවට අපි මුකුත් එහෙම ගැටෙන්න යනවා නෙමෙයි. නමුත් අපි මේ ප්‍රඥා ගෝචර මේ ධර්මයේ බොහොම මේ වටිනාකමක් තියෙන මේ තැන් ඉස්මතු කරලා පෙන්වන්න හේතුවක් තියෙනවා. අපි අවුරුදු 20ක් 30ක් මේ භාවනාව තුළ සමතේ වඩමින් සමාධියේ අපි කටයුතු කරා. ඒ තුල තියෙන වරද අපි දැක්කා. අපි මේකේ ලබන්න පුළුවන් අපි උත්සාහ කරා. අපි මේ දිවයින තුල භාවනා මධ්‍යස්ථාන ගණනාවක හැසිරමින් කටයුතු කරමින් මේ කුමද්ද කියලා බුදුන් වහන්සේ ආලාර කාලම උද්දකරාම පුත්‍ර පස්සගතවස ගාවට ගියා වගේ අපි කටයුතු කරා. අපි මේ මීතිරිගල නිස්සරණ අසපුව අපි මේ තියෙන කඩපොඩ භාවනා මධ්‍යස්ථාන විපස්සනා භාවනා මධ්‍යස්ථාන හැම එකකම අපි ගිහින් අපි කටයුතු කරලා අපි බැලුවා මේකේ මොනවද තියෙන්නේ කියලා. බලනකොට මේකේ අවසානයේ යන්න වෙන්නේ මේකේ දර්ශනය හරහා. දර්ශනේ නැතුව භාවනා කරන්න බැරි බව අපි ප්‍රත්‍යක්ෂ කරගත්තා. නමුත් අපිට ඒකට සෑහෙන කාලයක් ගත වුණා.
අපි සෑහෙන කාලයක් අපිව හිර කරා. අපි හුස්ම දිහා බල තියලා සතිය තුල තියලා හිර කරා. ඇත්තටම අපි ඒක දැක්කා. අපි එතනින් තමයි ආවේ. අපිත් මේ සමාධියටයි ආවේ. අපිත් මේ උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා අපි දැක්කා මේ මාධ්‍ය තුල මුළු මේ ප්‍රසිද්ධියේ මේ ඉස්මතු කරේ තියලා අපි භික්ෂුන් වහන්සේලා පවා ඒ ඇත්තටම ඉස්මතු කරේ දිගටම සමතේමයි. ඉතින් ඇත්තටම අපි ඒවට මුකුත් කියන්නේ නැහැ. අපි සමාධියට ඒ හරහා තමයි පැමිණියේ. අපි මේ සමාධිමත් සිතින් ධ්‍යාන දකිමින් ධ්‍යාන බලමින් අපි ඒවේ කටයුතු කරා. නමුත් අවසානයේ අපි අරූප ධ්‍යාන මට්ටම් වලදී සිර වුණා. මේකයි ඇත්ත. අපි ආකාසඤ්ඤං අතන ධ්‍යාන ගැන අපිට කතා කරන්න හැකියාවක් තියෙනවා. අධ්‍යක්ීම් සහිතවම අපි දන්නවා මේ මොකද්ද වෙන්නේ කියලා. මේ තුල නිවන් මඟ වැහෙනවා. ඇරෙනවා නෙමෙයි වැහෙනවා. ඒකට හේතුව තමයි දර්ශන සමාපත්තිය නැතුව යන ගමන මිත්‍යා දිට්ඨික ගමනක්. මේකයි පරම සත්‍ය. මේ නිසාමයි අපි ඔබට අපේ ආයුෂ කාලයත් ගොඩක් නැහැ. අපේ ශරීර ධාතුව පොළොවට පස්සෙන් තව වැඩි කාලයක් නැහැ. නමුත් අපිට මේ සංඥාව හෙට මේ මාර්ගයේ යන කෙනාට මේ ධර්මයේ අපි දන්නවා මේ නිවන් මාර්ග මහා ශ්‍රේෂ්ඨයි. මේ සසරෙන් මිදෙන මඟ, මේ දුකින් මිදෙන මඟ, මේ අමරණීයයි. මේ මේ ලෝතුරු සෝයටපත් වෙන්නේ මෙතන ලෝතුරු සෝයටපත් වෙන තැන අපි මේ සොයමින් අධ්‍යයනය කළා අපි අපේ තුල ප්‍රත්‍යක්ෂතාවයේ දකිමින් බලමින් යනකොට තමයි අපිට දැනෙන්නේ දැන් මේ අනිත් අයටත් වරදින්න ඕනද? දැන් මේ හෙට නවකයා යෝගාවචරයෙක් ඔහු විසින් මේ භාවනා පන්ති වලට ගිහිලා හුස්ම දිහා බලන්න තියලා ඉර කළා දැම්මා. ඔහු දර්ශනය දන්නේ නැහැ. දැන් මෙතනට මේ අලුතෙන් නවකයාව තල්ලු වෙන්නට එතකොට අසරණයි නේද? පව් නේද මේ අහිංසක මිනිස්සුන්ව මේ දෘෂ්ටි වලට ඉර කරලා තියෙන්නේ. අපි ඒවා උගන්නන අයට මුකුත් කියන්නේ නැහැ. ඔවුන්ට අසරණකමක් තියෙනවා. ඔවුන්ට මේව තාම ගැළපිලා නැහැ. නමුත් ගලප ගත්ත කෙනෙක් ලෝකෙට සිංහනාදයක් කරනවා. මේ සමාජයේ දෘෂ්ටියේ හිරවීමක් සිද්ධ වෙනවා මේ නිවන් මඟ තුල. මේක එහෙම එකක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂයි, සාන්දිටිකයි, අකාලිකයි. මේක Tamanටම දකින්න පුළුවන්. ඔබ බලන්න මේ සතර සතිපට්ඨානය තුල කායානුපස්සනාවත් වඩන්න බෑ. ඇත්තටම කියනවා නම් ලෝකේ තියාගෙන ලෝකේ මිදෙන විදිහටයි මේ සියල්ල වැඩෙන්නේ. මේ සියල්ල අපි මේවා පස්ස කාලෙකදී අවබෝධ කරගත්තේ. අපි ඇත්තටම අපිට ලොකු ව්‍යසනයකටපත් වෙන සිද්ධ වුණා. එතනින් පස්සේ අපි විශාල දෙදරීමකට ලක් වුණා. එතනින් පස්සේ අපි තේරුම් ගත්තා මේ සමතය වඩමින් යන ගමන තුල මේ ව්‍යසනේ හැමෝටම සිද්ධ වෙනවා කියලා. සමහර අය මිය යන්නේ සමාධියමයි. සමහර අය මිය යන්නේ ඇත්තටම කියනවනම් හරිම අවාසනාවන්තයි. මේ සමාජයේ ඉස්මතු වෙච්ච නැති නිසා සමහර අය සීලෙම මිය යනවා. සමහර අය සමාධියෙම මිය යනවා. සමහර අය ඇත්තටම නිවනේ කියලා හිතාගෙන රැවටිලා වෙන තැන්වල මත් වෙලා ඉන්න. නමුත් නිවන එහෙම එකක් නෙමෙයි. නිවන ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔබ දර්ශන සමාපත්තියෙන් එන්න. ඔබ දර්ශනය දැනගෙන එන්න. සබ්බවස සූත්‍රය මතට ගන්න. සබ්බවස සූත්‍රය යන පිළිවෙල තමයි නිවැරදිම පිළිවෙල. ඒ හරහා සතර සතිපට්ඨානෙට එන්න. එතකොට දර්ශන සමාපත්තියත් එක්කයි ඔබ සතර සතිපට්ඨානෙට එන්නේ. අන්න සත්‍ය ඥානයේ ඇතිහුටයි කෘත්‍ය ඥානයේ බුදුන් වහන්සේ පනවන්නේ. සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය. දර්ශන සමාපත්තිය නැතුව පූර්ව භාග ප්‍රතිපදාව නැතුව එන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාවට. ආර්ය භූමියට එන්නේ නැහැ. ආර්ය භූමියට එන්නේ නාම රූප පරිච්ඡේදයේ ප්‍රත්‍යේ පරිග්ගා ඥානෙ. ඒ හරහා තමයි මේ නිවන් මඟ වැටිලා තියෙන්නේ. එහෙමනම් ඔබ භාවනා කරාට කමක් නැහැ. සමතේ වැඩුවට කමක් නැහැ. ඔබ සමතේ අවශ්‍යයි විසිරෙන හිතට, විපස්සනාවත් අවශ්‍යයි. මේ යුගන්ධන් දෙකම අවශ්‍යයි. නමුත් ඔබ දැනගන්න ඕනි ලිපිණයේ මාවත ඇඩ්‍රස් එක යන්නේ කොහෙටද කියලා. ඔබ යන්නේ කොහාටද කියලා ඔබ දැනගෙන ඉන්න ඕනි. මේ නිවන් මඟ ඔබ යම් කිසි ඡායාවක් දකිමින් දනිමින් යන්න ඕනි. ඒ නිසායි අපි ඔබට මේ දිට්ඨි සංයුත්තේ මේ සූත්‍ර ටික ඉදිරිපත් කරන්න හිතුවේ. මේ දර්ශන සමාපatti සබ්බවස සූත්‍රයේ ගියවර දේශනේ ඊටාම වැදගත්කම අපි දැක්කා. බොහෝ භික්ෂුන් වහන්සේලා දේශනා කළා තියෙනවා. බොහොම අපි ඇත්තටම සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා. ඒ භික්ෂුන් වහන්සේලාට අපි හිස නමනවා. ඇත්තටම මේ නිවැරදි. ඔබ සියල්ලම ආන්න, හැමෝගෙම දේවල් ආන්න. ඔබම ගලප ගන්න. මොකද්ද හරි? මොකද්ද විය යුත්තේ කියලා. අද ඉන්නවා නිවැරදිව ධර්මයේ දේශනා කරන භික්ෂුන් වහන්සේලා. මේ යුගයේ අවශ්‍යතාවයක් අද ඉෂ්ට වෙනවා. ඒකට අපි ඇත්තටම මේ දායක වීමක් පමණයි මේ සිද්ධියෙන් වෙන්නේ. ඇත්තටම තව ටිකක් හොඳට විවර වෙන්න, මේ කාරණා ඉස්මතු වෙන්න හේතු වෙන්නයි මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ දර්ශනය තුලින් තමයි සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ කෙනා තමයි සෝවන් වෙන්නේ. සෝවන් වෙන්නේ
ධම්ම සංගීකරණේ අපි 463 මට මතකයට ගිය පාර අපි ඉදිරිපත් කරා ධම්ම සංගීකරණේ දර්ශන සමාපත්තියමයි සෝවන් වෙන්නේ කියන එක පෙන්ලා තියෙනවා. පැහැදිලිව පෙන්ලා තියෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ 3 සංයෝජන බිඳින්නේ දර්ශන සමාපත්තියමයි. ඒකට අවශ්‍යතාවයක් වෙනවා භාවනාව. සමතේ අවශ්‍යයි සමවිසිත විසිරෙනකොට. මේ හැම එකක්ම මේ ගමනේදී අවශ්‍යයි. අපි කිසිම දෙයක් අවශ්‍ය නැහැ කියන්නේ නැහැ. නමුත් සමාධියත් අවශ්‍යයි. හැමදේම අවශ්‍යයි. නමුත් අත්‍යවශ්‍යම නැහැ. දර්ශනීයම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. සක්කාය දිට්ඨි ප්‍රහීන වෙන්නේ, සීලබ්බත පරාමාස ප්‍රහීන වෙන්නේ, විචිකිච්ඡා ප්‍රහීන වෙන්නේ දර්ශන සමාපatti තියෙන උට විතරයි. කොයිතරම් භාවනා කරත් මෙතනින්මයි දොරටුව තියෙන්නේ. ඒකායන මග්ගෝ අයම් භික්කවේ බුදුන් වහන්සේ පෙන්වන එකම මගයි මහණෙනි නිවනට කියනකොට පෙන්වන්නේ විනේය ලෝකී අවිද්‍යා දෝමනස්සාන. හොඳට මතක තියාගන්න. විනේය ලෝකී අවිද්‍යා දෝමනස්සාන. ලෝකේ තියාගෙන කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. මේ ලෝකේ බොරුවක්, මේ ලෝකේ මායාවක්. මේ බොරුව අවබෝධ වෙන්න නම් මේ අවබෝධ වෙන මග තමයි සිත දකිමින් සිත ඇතුලේ හැදෙන ලෝකයේ චිත්තේන නියති ලෝකයේ අවබෝධ වෙන එක. අන්නේ කෙනා තමයි ස්කන්ධානපාති බව ආයතන අපට ලැබු අයං උච්ච ಜಾති භවේ ಜಾති සියල්ල සංසිඳල භව නිරෝධෝ නිබ්බානෙට එන්නේ. අන්න ආයතන නිරෝධෝ සලායතන නිරෝධෝ නිබ්බානෝ කියන නිවන් මගට එනවා. ඒක ඉන්නේ ආයතන හරහා බාහිර ලෝකෙන් නෙමෙයි. බාහිර ලෝකෙන් කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ. ඒක නිසා තමයි බුදුන් වහන්සේ කියන්නේ රෝහිතක් සූත්‍රයේ පවා ඔබ බැලුවොත් තේරේ බාහිර නිවන් දකින්න බෑ කියන එකයි. මේ හැම එකකම තියෙන ගන්න ඕනි පණිවිඩය ගන්න. ඒක තමයි ලෝකෙම බොරුවක්. ලෝකේ මායාවක්. අපි නෙමෙයි මේක කියන්නේ. බුදුන් වහන්සේ කියන්නේ. බුදුන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ කොහොමද මායාවක් වෙන්නේ, ලෝකේ කොහොමද බොරුවක් වෙන්නේ, කොහොමද ලෝකේ හැදෙන්නේ, කොහොමද ලෝකේ අපි දැන් මේ වාත සූත්‍රය තුළ මේ හුලඟම බොරුවක් නේ. ඇත්තනේ ගඟ කියන්නේ බොරුවක් නේ. ගඟ කියලා දෙයක් ලෝකේ නැහැනේ. නදීහු ගලා නොබසති ඒකනේ කියන්නේ. එහෙම ගත්ත ගාම ඒ නදීහු ගලා නොබසති කියපු ගාම දැන් අපි හිතන් ඉන්නවා ගඟක් කියලා එකක් තියෙනවා. ඔව්. අපිට එහෙම හිතක් තියෙනවා. නෑ. ඒක දෘෂ්ටියක්. අපි කියනවා වැස්ස වහිනවා. නෑ. ඒක දෘෂ්ටියක්. තියෙන වතුර ටිකක් අතට අහුවෙන්නේ වතුර ටිකක්. අපි ඉතින් හදාගත්ත අපේ මතක වලට පෙර අපේ තියෙන අපි ඉපදුණු දවසේ ඉඳන් අපිට දාපු දත්ත ගබඩාවේ තියෙන දත්තයි මේ තියෙන්නේ. අන්න සම්මුති ප්‍රඥාප්ති තියෙන මිනිස්සු හදාගත්තේ. ඒවැ කියනවා වැස්සක් වහිනවා කියලා. ඒවැ කියනවා ගඟක් ගලනවා කියලා. ඒවැ කියනවා මේ ඔක්කොම නම් දැන් ඇමරිකාවේ දැන් ඒ විවිධාකාර රටවල කතා කරන භාෂාව බලන්න. එකද නැහනේ. එතකොට ඒකේ තියෙනවද ගඟ ගලා බසින එක? ඒ වෙනින් නම් කියනවා. දැන් මේ එක එක නම් මේ දාන්නේ කවුද? මිනිස්සුනේ. ඉතින් ඊට පස්සේ කවුරු හරි කෙනෙක් කිව්වොත් ගඟ කියලා එයාට රූපයක්ම වෙනවා. කවුරු හරි කෙනෙක් කිව්වොත් වැස්ස කියලා මෙයාට රූපයක්ම වෙනවා. දැන් නාම රූප ගැට ගහගෙන ඔබ සැප දුක් විඳිනවා. දැන් සැප දුක් කියන්නේ මායාවක් නෙමෙයි. සැප දුක් කියන්නේ මායාවක්. ඒවා මේ නාමය රූපේ ගැට ගැහෙන හින්දා ඇතිච්ච මායාවක්. ඕකයි මේ දිට්ඨි සංයුත්තේ තියෙන වැදගත්කම. දිට්ඨි සංයුත්තේ කියන්නේ බැලුවොත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන වචන අපිටත් ඕන වෙලා තියෙනවා ඉස්මතු කරන්න. ඇත්තටම ධර්මය අවබෝධ වුණාම මේ ටික අවබෝධ වෙනවා. සත්‍ය අවබෝධ වුණු කෙනෙක්ට නාම රූප පරිච්ඡේදයකට ගිය කෙනෙක්ට නාමයේ මිදුණු කෙනෙක්ට රූපයේ මිදුණු කෙනෙක්ට සිතින් මිදෙනවා. සිත අවබෝධ වෙනවා. ඒ කෙනාට මොකද වෙන්නේ? සිත බොරුවක් බවයි අවබෝධ වෙන්නේ. මොකද්ද වෙන්නේ? ලෝකෙම බොරුවක් වෙනවා අනිත් පැත්තට ඒක ප්‍රතිබිම්බයක් ලෝකෙ. එතකොට ඒක මොකද්ද වෙන්නේ? දැන් ලෝකෙන් මිදෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකෙම බොරුවක් වෙලා. දැන් මොකද වෙන්නේ? දැන් කිසි කෙනෙක් නැහැ. මේකයි කියන්නේ පින් පුඤ්ඤ පාප පහිනස්ස කියන තැනට එනවා මේ ටික අවබෝධ වෙනකොට. පින් තියෙන්නේ පව් කරන්න දෙයක් තියෙනෝනි බාහිර. දැන් ඔන්න බලන්න මේ සූත්‍රයේ තියෙන ගැඹීරකම ඔතනින් එනවා. මුළු සමාජයේම කන පිට ගහලා අනිත් පැත්ත ගහලා අර මේක උදාන වාක්‍ය කියනවා භික්ෂුන් වහන්සේලා මේ බුදුන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට පරම සත්‍ය භික්ෂුන් වහන්සේලාට අවබෝධ වෙනවා. අවබෝධ වෙලා භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි කන පිට ගහපු දෙයක් හොඳ පිට ගැහුවා වගේ දැනුයි අපිට තේරෙන්නේ. දැනුයි අපි සම්මා දිට්ඨියට එන්නේ. ඇයි ඒකයි ඇත්ත. ලෝකේ බොරුවක්. මායාවක්. ඒක අවබෝධ කරගන්න එක ලේසි නෑ. ඒක අවබෝධ කරගත්තොත් ඔහු සතර දුකින් මිදෙනවා. ඇත්තටම කිව්වොත් ඔහු එතනයි තියෙන්නේ සෝවන් ඵලෙ. සෝවන් වුණු කෙනෙක් නෑ, පුජ්‍යලයක් නැති වෙනවා. ලෝකෙත් නැති වෙනකොටම තමන්ගේ ආත්ම සංඥාවක් නැති වෙලා යනවා.
මේ ඒතම් මම සූත්‍රයට එන්නේ ඔන්න ඔය හරහායි. දැන් ඒතම් මම සූත්‍රයේදී දැන් ඔබ දන්නවා මේ වචන ටික මේ මෙන්න මේ තේරුම් වලටයි එන්නේ. මම මගේ ආත්මය උනේ කොහොමද කියන එකයි. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ඒතම් මම ඒසෝ හමස්මි අමේසෝ අත්තා. දැන් වාත සූත්‍රයේ පෙන්වුවේ බාහිරේ. දැන් ඒතම් මම සූත්‍රයේ පෙන්වන්නේ තමන්ගේ ආත්මයත් එතකොට බොරුවක් වෙනවා කියන එකයි. මහණෙනි කුමක් ඇති කල්ලි කුමක් ඇසුරු කොට කුමකට පිවිස මේ මාගේය මේ මම වෙමි මේ මාගේ ආත්මයයි මේ බදු දෘෂ්ටියක් උපදීද කිස්මින්නු කෝ භික්ඛවේ සති කිං උපාදාය කිං අබිනිවේස එවං දිට්ඨි උපජ්ජති ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මේ බුදුන් වහන්සේ මේ කියන්නේ. එතකොට සංඝයා වහන්සේලා කියනවා කුමක් ඇති කල්ලි කුමක් ඇසුරුකට මහණෙනි මේ මගේ ආත්මය කියලා මිනිස්සු මේ දෘෂ්ටියක් ඇති කරගෙන තියනවාද කියලා වික්ෂුන් වහන්සේලාගෙන් අහනවා. එතකොට වික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ දහමු භාග්‍යවත් වූ මුල් කොට ඇතිය. භාග්‍යවතුන් වහන්සේ වෙතින් අසා භික්ෂු දරන්නාහ. භගව මූලිකා තෝ බන්තේ ධම්මා භගවතෝ සුත්තා බික්ඛු දාරේ සම්තිති. ඉතින් මේ බුදුන් වහන්සේටම කියනවා ඔබ වහන්සේමයි මේ ධම් ඉදිරිපත් මේ භාග්‍යතුන් වහන්සේ වෙතින්ම අසා දැනගන්න සංඝයා වහන්සේලා කැමති බව. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා මේ තමයි සූත්‍රය අපි මේ දේශනා කරන්නේ 380 වෙනි පිට බුද්ධ ජයන්ත්‍රේ පිටකේ 15 වෙනි පොතේ. ඔබට මේ දිට්ඨි සංයුත්තේ තාම වැදගත් සමාජය තුළ ඇත්තටම මේ නිකන් මිනිසු මත් කරන ඒව අපි දකින්නේ මාධ්‍ය ආරා ගොඩක් ධර්මයේ කියලා ඉස්මතු කරන්නේ. මේ දිව්‍ය ලෝක යන කතා කරන බණක් අපිට මේ ධර්මයේ තුල පේන්නේ. අපිට මේ ධර්මයේ හැම දෙයක් දැනෙන්නේ. මේක ඔබේ වරදක්ද කොහේ වරදක්ද කාගේ වරදක්ද අපි දන්නේ නැහැ. සෝමාරි සමාජයේ මොකද්ද පටලැවිල්ලක කාලාන්තරයක් හිර වෙලා තිබිච්ච බවක් අපිට මේකෙන් පේනවා. මොකද මේ සංයුත්ත නිකායේ එක පොතක අපිට එහෙම පේන්නේ නැහෙනි. අපිට පේන්නේ ධර්මයේනේ. ඉතින් ධර්මයේ තුල තියෙන්නේ මේ සිතින් මිදෙන මගක්නේ. ඉතින් මේකේ මේ වෙන දෙයක් නැහෙනි. මේ ලෝකයේ අවබෝධ මොකද්ද මේ ලෝකේ මොකද්ද මේ තියෙන අපේ ශරීරය මොකද්ද මේකට වෙන්නේ මොකද්ද මේ හිත කොහොමද මේ හිත හැදිලා තියෙන්නේ මේවනේ ධර්මයේ තුල තියෙන්නේ වෙන මොකුත් නැහෙනි. ඉතින් මේ වෙන මොනවත් ඒවා මේ නිකන් අනිත් ආගම වලට මේ ඒවයි කියන ඒවා ගැන හිතලා මේගොල්ලෝ ඒ විදිහට සමහරට මේ තාලේ අල්ලගෙන යනවා වගේ ગાත කියන සිස්ටම් එකක්ද දන්නේ නැහැ තියෙන්නේ. ඒක කාලාන්තරයක් තියෙන්නේ නැති. නමුත් දැන් යුගයේ වෙනස්. පරම සත්‍ය ඔබ ඇසිය යුතුමයි. මේ තමයි ඔබගේ දෘෂ්ටිය ඔබ විසින්ම හදාගත්ත ලෝකේ සත්‍ය දකින ආකාරය. ඒ තමයි මම සූත්‍රයේ බුදුන් වහන්සේ එතකොට මෙන්න මෙහෙම සංඝයාට දේශනා කරනවා. මහණෙනි රූපේ ඇති කල්හි රූපේ ඇසුරු කොට රූපයට පිවිස තෙල මාගේ තෙල මම වෙමි. මාගේ ආත්මය මෙබඳු දෘෂ්ටියක් උපදී. මේ රූපේ ඇති කල්ලි එතකොට බුදුන් වහන්සේ කියනවා මේ මම මගේ ආත්මය කියලා දෘෂ්ටියක් උපදී. දැන් රූපේ කියලා එකක් මේ බොරුවක් මායාවක් කියලා වාත සූත්‍රයේදී හොඳින් පෙන්නනවා. දැන් රූපේ තියනවා කියලා ගත්තොත් තමයි මේ සේරම තියෙන්නේ. හැබැයි රූපේ මායාවක්. ඒක අවබෝධ කරගන්න එකයි. එතකොට මේ රූපේ පරජානත් රූපේ අවබෝධ කරගන්න නම් ඒක නා දකින්න ඕනි. රූපය හැදෙන හැටි. එතකොට රූපේ බොරුවක් කියලා ඒක හැදෙන හැටි අවබෝධ වුණොත් ඒක නා දන්නවා. එහෙනම් මේ සේරම බොරු වෙනවා. මම කියලා කෙනෙක් නැහැ. මගේ කියලා දේවල් නැහැ. මගේ ආත්මය කියලා දෙයක්වත් නැහැ. මේ සේරම දෘෂ්ටි මායා කියලා. වේදනාව ඇති කල්ලි සංඥාව ඇති කල්ලි සංකාර ඇති කල්ලි විඥාන ඇති කල්ලි විඥානය ඇසුරු කොට විඥාණයට පිවිස මම මගේ ආත්මය කියලා දෘෂ්ටියක් උපදිනවා කියන එකයි. එතකොට මේ ඒ තමයි මම දෘෂ්ටි සූත්‍රය තුල පෙන්නන්නේ. එතකොට මේක වචනින් බුදුන් වහන්සේ මෙහෙමයි දේශනා කරන්නේ රූපේකෝ භික්ඛවේ සති රූපං උපාදාය රූපං අහිනිවේස ඒවං දිට්ඨි උපජ්ජති. ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. වේදනාස
සංඥාය සංකාරේසු විඥාන සති විඥාන උපාදාය විඥානං අබිනිවේස ඒවං දිට්ඨි උපජ්ජති ඒතම් මම ඒසෝ අමස්මි ඒසෝ මේ අත්තාති. එතකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධේම දෘෂ්ටියක් මායාවක් නිසා හටගත් දෙයක් බව පැහැදිලි. එතකොට මේ වචනයෙන් පෙන්වන්නේ බුදුන් වහන්සේ මේ මම මගේ ආත්මය කියන එක හැදිලා තියෙන්නේ රූපේ වේදනාව සංඥා සංඛාර විඥාන මේවා මේ විඳීම් හැඳිනීම් දැන ගැනීම සියල්ලම මේ තියෙනවා කියලා ගත්ත අදහස නිසායි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සියල්ලම අනිත්‍ය ස්වභාවයක තියෙද්දි පවතින කිසිවක් නැහැ. නමුත් තියෙනවා කියන දෘෂ්ටිය නිසායි ආත්මයක් හැදෙන්නේ. ආත්මය කියන්නේ තියෙනවා කියන දෘෂ්ටිය. නමුත් එහෙම එකක් ලෝකේ නැහැ. ඒක බොරුවක්, මායාවක්, අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒක තමයි බුදුන් වහන්සේ කියන්නේ. සියල්ල අනිත්‍ය නම් දුක් නම් අනාත්ම නම් එහෙම රූපේ මම කියලා තියෙනවයි කියලා ගන්න පුළුවන්. බෑ මානින් කියන එකයි මේ කියන්නේ. අපි ඊගා කොටසට එනකොට ඒක හොඳට පැහැදිලි වෙනවා. 383 වෙනි පිටුවේ දිට්ඨි සංයුත්තේම ඒ තමයි මම සූත්‍රයමයි. මහණෙනි, ඒ කිමයි හංගෙවුද? රූපේ නිට්ටය හෝ වේද? අනිත්‍ය හෝ වේද? වහන්ස අනිත්‍යය. තංකින් මඤ්ඤන්ත භික්ඛවේ. රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අනිච්ඡං බන්තේ. යමෙක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද? සෝ වේද? වහන්ස දුක්ඛය. යම් පන අනිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති. දුක්ඛං බන්තේ. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. එතකොට බුදුන් වහන්සේ මුලින් අහනවා රූපේ නිට්ටයද අනිත්‍යද කියලා. අනිච්චං බන්තේ කියලා සංඥා උත්තර දෙනවා. ඊට පස්සේ නැවත අහනවා අනිත්‍ය නම් ඒ දුක්ද සැපද කියලා. දුක්ඛං බන්තේ ඒ දුකයි කියලා. යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරෙන සුළු නම් එය නොඇසුරු කොට මගේ ආත්මේ මම මගේ ආත්මය කියලා දෘෂ්ටියක් තියෙන පුළුවන්ද කියලා අහනවා. නැත ස්වාමීනි කියලා උත්තර දෙනවා. යම් පන අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනු තං අනුපාදාය එවං දිට්ඨි උපජ්ජේ ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති නොහෙතම් බන්තේ. මේ බුදුන් වහන්සේ පෙන්වන්නේ මේ දෘෂ්ටිය මම මගේ ආත්මය කියලා ගත්ත එකම දෘෂ්ටියක් වෙන හැටි. ඒක මේ එකම මේ ඔකට පේනවා. එතකොට මේ මම කියලා කෙනෙක් නැහැ. ආත්මය කියලා දෙයක් නැහැ. මගේ කියලා දේවල් නැහැ. මේ සේරම සිතේ තියෙන දෘෂ්ටි කාන්තාරයක ඉන්නවා කියන්නේ ඒකයි. මේ දිට්ඨි සංයුත්තේ හරියට කෙනෙක් බැලුවම තියෙන එන මේ ලෝකේ කිසි දෙයක් නැද්ද? එතකොට මම කියලා කෙනෙකුත් නැද්ද? එතකොට මේ මගේ කියන දේවල් ඔක්කොම බොරුද? ඇත්ත නම් ඒකයි. මේවා අපිට හංගලා පැත්තකින් දාලා මුකුත් ඕනේ නැහැ කියලා අපිට කොහෙන්ද ධර්මයක්? මේනි ධර්මයේ. ඒ පරම සත්‍යයක් අපිට සත්‍ය අවශ්‍ය නැහැ. අපි බොරුවක් තුළ ඉන්නවා හැමදාම හීන දැක. අන්තිමට අපි මොකද්ද කරන්නේ? අපි දුකේම ඉන්නේ. ඉතින් අපි මේ සත්‍ය දැකලා අපිට පුළුවන් ඔය හැමදේම කරන්න. ඔය දැන් අපි ගිහියන් විදිහට අපි දැක්කොත් මේ පෘථග්ජනයින් ගිහියන් විදිහට පෘථග්ජන මට්ටමේ ඉන්නවනද ගිහියෝ? හැමදාම ඉන්නවනද මේ ගිහියෝ හැමදාම අද බාල මෝඩයෝ විදිහට ඉන්නවනේ? නෑනේ. ගිහියන්ටත් මේක තේරෙනවනේ. බුදුන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස පනවනවනේ. අද ඇත්තටම ධර්මය අවබෝධ කරගෙන ගිහියෙකුට පුළුවන් ඔය කරන හැම දෙයක්ම හොඳින් කරන්න. එතකොට ඔය ගිහි කෙනා මෝඩයෙකුත් නෙමෙයි. ඔහු සම්මාදිට්ඨියට පැමිණිලා. ඔහු මේ බොරු සම්මාදිට්ඨියක් නෙමෙයි ආර්ය සම්මාදිට්ඨියට පැමිණිලා. ඔහු සතර පායට වැටෙන්නේ නැහැ දුකිනුත් මිදිලා. ඔහු ලෝතුරු සෝයත් විඳිනවා. ඔහු මේ ලෞකික සෝයත් විඳිනවා. ඉතින් ඒකනේ වෙන්න ඕනි සමාජය තුළ. දැන් මේ මිනිස්සුම නොමගවල වැඩක් නැහැනේ. මේ ධර්මය අවබෝධ වෙලා නැති නිසා මේ ධර්මය කියා ගන්න බැරි කමට මේ මිනිස්සුම ගොනාට අඳගෙන යනවා. බොරු බණ කිය. බොරු බණ කියන්න අවශ්‍ය නැහැ කවුරුත්. සත්‍ය ධර්මයේ දේශනා කරාම හරි. ලෝකෙ මොකද්ද බය මොකක්ද දැන් බිල්ලා? නිවන බිල්ලෙක්ද? නිවන බිල්ලෙක් නෙමෙයි. හැමෝම නිවන් දකිනවා. එතකොට මේ දිව්‍ය ස්වභාවය, බ්‍රහ්ම ස්වභාවය, එතකොට මේ සුගති සියල්ලම මේ ලෝකේ තියෙනවා.
තමන්ගේ සිත ඇතුලේ තියෙන්නේ. තමන්ගේ සිතේ දිව්‍ය ස්වභාවය කාටවත් නැති කරන්න බෑ. තමන් මේ බොළඳ මේ මනසෙන් මිදෙනකොට තමන්ට යථාභූත ඥානෙ එනවා. මහා ප්‍රඥෙක් වෙනවා. ඉතින් තමන් මහා ප්‍රඥෙක් උනේ කියලා කන්නේ නැතුව ඉන්නවද? තමන් අඩු ගානේ තමන් කරන දේවල් නවා. එහෙම කරන්න ඕනද? එහෙම වෙන්න ඕනේ නැහැ. ඔබට පුළුවන් විසාකාව වගේ වැඩ කරන්න. ඔබට පුළුවන් අනේ පිටිසුතුමා වගේ වැඩ කරන්න. මහා මේ අතර මේ ධර්මයේ සත්‍ය දේශනා කරන්න හැමෝම සත්‍ය දේශනා කරාම කිසිම ගැටලුවක් සමාජයට අපි දකින්නේ සිද්ධ වෙනවා කියලා. අපි දකින්නේ හැමෝටම යහපතක් වෙනවා. එදා බුදු සමය තුල මගධේ ජනතාව කෝටි 7ක ජනතාව කෝටි 6ක් සෝවාන්. මොකද්ද මේ කතාවේ තේරුම? කෝටි 6ක් මගධේ ජනතාව කෝටි 6ක්ම සුගති පරායනයි. ලෝතුරු සුවයටපත් වෙනවා. මේ ධර්මය අසා දැනගෙන පරම සත්‍ය අවබෝධ වෙලා. මොකද බුදුන් වහන්සේ උපදිනකොට බෞද්ධයෝ හිටියද? නෑනේ. ඒතකොට හිටියේ නිගණ්ඨයෝ ජටිලෝ ඔක්කොම එක එක වෙනින් මිත්‍යා මතවල හිටපු අයනේ. ඔවුන්ට සත්‍ය අවබෝධ වෙනවා. ඔවුන් පරම සත්‍ය අවබෝධ කරනවා. මේකට ආගමක් නැහැ කිව්වේ ඒකයි. මේ අපි නොදන්නකම අපි බොරුවට රැවටිලා අපි මායාවකට හසු වෙලා මෝඩයෝ වෙන්නේ ඇයි? මෝඩ ලෝකයක් දෝනි. දැන් මිනිස්සු ඔක්කොම මෝඩයෝ වෙලා ඉන්න දෝනි. ඕගොන කෙනෙකුට මිනිස්සුන්ව රවට්ටන්න ඕන බොරුවක් කියලා ඔලුවට දාලා මිනිස්සුන්ව හොල්මන් කරන්න දෝනි. එහෙම ලෝකයක් දෝනි. නැත්තම් මේ පරම සත්‍යයක් ලෝකේ තියෙන ඇත්ත මොකද්ද? ඇයි මෙහෙම මේ මොකද්ද තියෙන බොරුව මොකද්ද ඇත්ත? ඇයි මේ මිනිස්සුන්ට තියෙනවනේ දැන් ගැටවල මිනිස්සු දැන් දුක් විඳිනකොටත් මිනිස්සුන්ට තේරෙන්නේ මේ හිත ඇතුලේ දුක තියෙන එක. මිනිස්සුන්ට තේරෙන්නේ දැන් මේ මගේ කියන ඒවා ඔක්කොම මේක ඇත්තම තණ්හාව. කිසිම තේරුමක් නැහැ. ඉතින් අන්තිමට මේක මරනවා, හොරකම් කරනවා, මරා ගන්නවා. ඉතින් මේ දුස්සීල සමාජය බිහි වෙන්න හේතුව මිත්‍යා දිට්ඨියමනේ. දැන් මේ මෝග පුරුෂයෝ වගේ මේ ඔක්කොම නිකන් මේ දිව්‍ය ලෝක යන බොරුවක් ගහගෙන මේ කොහෙවත් නැති මගුලක් කියාගෙන ඉන්නේ. කිසිම දෙයක් නැහැනේ. ඔව් දැන් ඔක දැකපු කෙනෙකුත් නැහැ, ඉන්න කෙනෙකුත් නැහැ. අර හිතේ හැදෙන මායා ලෝකයක රැවටි ඉන්නවා. හීන බල දවල් හීන බල ඉන්නවා. අන්තිමට දෙයියන්ට බය මේ ලෝකෙ මේ මගුලක්වත් ඔක්කොම බොරුවකට රැවටිලා ඉන්නේ. අන්තිමට මරණයට පස්සේ මුන් දන්නේ නැහැ කොහෙද ගියේ මොකක්ද උනේ කියලා. අන්තිමට බලනකොට මේ සේරම ජීවත් වෙලා ඉන්නකොටම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව තියෙනවා. තමන්ට ජීවත් වෙලා ඉන්නකොටම මේක අවබෝධ වෙනවා. මේ සත්‍ය ලෝකේ මොකද්ද මේ ඇත්තක් තියෙනවා මේ සත්‍ය අවබෝධ වුණු කෙනෙකුට තේරෙනවා. මේක සෑම ආගමකම තියෙනවා. හැබැයි මූලයට යන්න ඕනේ. ආගමේ උඩින් දාලා තියෙන අයිසින් ටික අයින් කරන්න ඕනේ. හැම ආගමකම උඩින් අයිසින් කේක් එකක් දාලා තියෙනවා. ඒ අයිසින් ටික පාට කතා දාලා පාට ඒව ලියලා ඒ ධර්මයේ යටින් තියෙන මූලේ පරම සත්‍ය සංගවලා තියෙනවා. ඒක නිසාම තමයි මේ විදිහට මේ සමාජය තුළ ව්‍යසනයක් තියෙන්නේ. අවසානයේ තමන්ගේ කියලා කොටුවක් ගහගෙන ආත්ම තණ්හාවෙන් මිරිකි අන්තිමටම මිනිස්සු මරා ගන්නවා, හොරකම් කරනවා. එහෙන් මේ ආගම් වලින් යුද්ධ හදාගෙන එහෙන් අරුම් මේ ලෝකයේ ඔක්කොගේම ඇඟේ ලේ තියෙන්නේ. ඔක්කොම හුස්ම ගන්නෙ. ඔක්කොම පොළොවට පස් වෙනවා. සේරම සබාධාමේ කොටසක්. ඕකයි ධර්මය අවබෝධ වුණාම අවසාන ඉතුරු වෙන්නේ. ඉතින් ඒක අවබෝධ කරගන්න මිනිස්සයා හිත තැම්පත් වෙනවා. එතකොට තව මිනිස්සයාට තේරෙනවා මේ ලෝකයේ තියෙන සබාධාමේ අපි සේරම කොටස් කරු. මෙම අපි කියලා ලුකුවට හිතාගත්තට වැඩක් නැහැ. පොළොවට පස් වෙනවා. අපි සේරම මේකේ හැමදාම ඉන්න බෑ. අපි සේරම මිනිස්සු එකයි. මිනිස්සු කියලා මහා ලොකු මේ ඉහළ පහළ එහෙම ඒවා ඔක්කොම දෘෂ්ටි මායාව විතරයි. මේක ඇත්තරම ධර්මයේ හොඳට අවබෝධ වුණාම මාන්නේ ගොඩාක් අඩු වෙනවා. ඔය තියෙන කෙලෙස්සේ ගොඩාක් අඩු වෙනවා. ඇත්තටම ඔය තණ්හාව ගොඩාක් අඩු වෙනවා. ඇත්තටම මේ මනුස්සයා ගොඩාක් ඇත්තටම මනුස්ස ස්වභාවයේ මිදලා දිව්‍ය ස්වභාවයක් තමයි හම්බෙන්නේ. ඒ මනුස්සයාට ඇත්තටම තව කෙනෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. තමන්ගේ ජීවිතේ තව කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්න සිය කැමැත්තෙන්. නොමරෙන මිනිස්සු වගේ තණ්හාවෙන් බරිත වෙලා මාන්නෙන් ඉදිමිලා අනිත් උන්ට වැඩිය මම ලොකුයි කියලා පෙන්නන්න හැම ජරා වැඩම කරනවා. ඒක තමයි අද සමාජයේ තියෙන රටාව. අද සමාජයේ තව එකෙක් දානයක් දෙන්නේ ගිහිල්ලා මොකක් හරි කරන්නේත් බබලෙන්න බලාගෙන. ලොකුකම හදාගන්න මුදුන වෙන්න. දැන් ඒක කෙලෙසේ. ඒ තණ්හාවම තමයි තියෙන්නේ. ඉතින් මේ සමාජයේ කන පිට හැරිච්ච එක නම් පුදුමයක් නෙමෙයි. බුදුන් වහන්සේගේ කාලෙත් එහෙම
බුදුන් වහන්සේ තුල දේශනා කරන කන පිට හැරුණු සමාජයක්, කන පිට හැරුණු දෙයක් අනිත් පැත්තට හැරුණු සංඝයා වහන්සේලා ගොඩක් දේශනා කරනවා. ඉතින් අපිටත් තේරෙනවා. හැබැයි මේ ධර්ම අවබෝධ වුණාම මහා නිවීමක් තමයි සිද්ධ වෙන්නේ. අභ්‍යන්තරයේ ආධ්‍යාත්මිකව මහා දියුණුවක්, මහා නිවීමක් තමන්ගේ ජීවිතේ උනත් ඕන කෙනෙකුට පරිත්‍යාග කරන්න පුළුවන් මහා උත්තරීතර සිතුවිලි සකස් වෙනවා. ඉතින් මේක මහා ශ්‍රේෂ්ඨ තමන්ම සබදාමේ කොටසක් බව අවබෝධ වෙනවා. ඉතින් ඒ තුල තම මනුස්සත්වයේ අභිභවා කිය මහා දිව්‍ය ස්වභාවයකටපත් වෙනවා. ඇත්තටම ප්‍රභාස්වර සිත කියන එක දැක්කාම තමන්ට තේරෙනවා ඒ ප්‍රභාස්වර සිත තමන්ට ප්‍රත්‍යක්ෂතාවයකට එනවා. මේ නාම රූප මේ ධර්මයේ තුල තියෙන කාරණා යමෙක් අවබෝධ කරගත්තොත් ඔහුට ප්‍රභාස්වර සිත හමු වෙනවා. ඇත්තටම සුද්ධාත්මය හමු වෙනවා. ඇත්තටම මේ සුද්ධාත්මය තුළ ලෞතුරු සුවය මේ ජීවමානවම විඳිනවා. ඒකයි ඇත්ත. ඔහුට මේ සුන්දර ලෝකයක් පේනවා. ඔහුට මේ හැම සද්දයකම පේනවා ධර්මයේ. ඔහුට මේ හැම පාඨකම හැම සද්දයකම මුළු ලෝකෙම ධර්මයේ දකිනවා. පුදුම ඔහුගේ ස්වභාවය පුදුම විදිහට වෙනස් වෙනවා. අතර මේ සෝවාන් පුජ්‍යලයාගේ ස්වභාවය ඒ මාර්ගඵලලාභීන්ගේ ස්වභාවය ඒකයි. අතරම ඔවුන්ට කෙලෙසය නැති වෙන තැනයි රහත් භාවයේ තියෙන්නේ. කෙලෙසය නැති වෙන තැන රහත් භාවය කියන එක ඊටාම උත්තරීතර නෙමෙයිද? දැන් කෙලෙස් තියෙන මිනිස්සෙක්ද රහත් වෙලයි. ඒක වෙන්නේ නැහනේ. ඒක හොඳටම තේරෙනවානේ. දැන් මේවා හොඳට දකින්නකොටත් මේවා හොඳට ගලප ගන්නකොටත් අපිට තේරෙන මොකද්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ කියලා. මිත්‍යා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා. දැන් අපි පැහැදිලි කරපු ඒ පුංචි කාරණා ටික ගොඩක් වැදගත් වෙනවා. ඒ තමම සූත්‍රය තුල. ඉතින් බුදුන් වහන්සේ මේ කාරණාව තමයි ඉදිරිපත් කරන්නේ. යමෙක් අනිත්‍ය නම් ඒ දුක්ඛෝ වේද සුඛෝ වේද දුක්ඛය යම් පන අනිච්චං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යමෙක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සංග නම් ඒ නොසුරු කොට මගේ ආත්මේ මගේ ආත්මය යන දෘෂ්ටියක් උපදීද නොහේතබ්බන්තේ නැත ස්වාමීනි යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය එවං දිට්ඨි උපජ්ජති එතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාත් යම් මේ යමෙකුත් දක්නා ලද්දේ අසන ලද්දේ සුඹුනා රස විඳිනා පහස්නා ලද්දේ දන්නා ලද්දේ පැමිණෙන ලද්දේ සොයන ලද්දේ සිතින් හැසිරෙන ලද්දේ වේනම් එයත් අනිත්‍ය වේද දුක්ඛ වේද වහන්ස එය අනිත්‍යය යම්පිදං දිත්තං සුතං වා මුතං වා විඥානං විඤ්ඤාතං පත්තං පරේෂතං අනුවිචරිතං මනසා තම්පි නිච්ඡං වා අනිච්චා බන්තේ එතකොට යමෙක් අනිත්‍ය නම් දුක් නම් දුක්ඛෝ වේද සුඛෝ වේද යම් පන අනිච්චං දුක්ඛං වා තං සුඛං වාති වහන්ස දුක්ඛය දුක්ඛං බන්තේ යමෙක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන සුළු නම් ඒ නොඇසුරු කොට තෙල මගේ ආත්මේ මගේ ආත්මේ මෙබඳු දෘෂ්ටියක් උපදීද යම් පන අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං අපිනූතං අනුපාදාය එවං දිට්ඨි උපජ්ජය එතම් මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාති නෝ හේතම් බන්තේ ඒ නොවේ ස්වාමීනි ඒ නොවේමයි ස්වාමීනි ඒ වහන්ස තෙල නොවේමයි මහණෙනි යම් කලක මෙබඳු දෘෂ්ටියක් මේ දිට්ඨාදී සිතෙන්හි අරිසාහුගේ සැකේ ප්‍රහීන වූයේ නම් දුකේයුද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි දුක්ඛ සමුදයද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි දුක්ඛ නිරෝධයද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවේද ඔහුගේ සැකේ ප්‍රහීන වූයේ වෙයි මහණෙනි මේ ආර්ය ශ්‍රාවක සෝතාපන්නයයි කියනු ලැබේ මහණෙනි මේ ආර්ය ශ්‍රාවක සෝතාපන්නය අපායේ නැවත නොවැටෙන සුළුය ගතිනියතය
සම්බෝධිය පිහිටකට ඇත්තේ කියනු ලැබේ. මෙන්න මේ සම්මාදිට්ඨියේ තියෙන වටිනාකම් මේ ලෝකේ මායාවක් බොරුවක් කියලා ඒ කෙනාට අවබෝධ වෙනකොට අන්නේ කෙනාට අවබෝධ වෙනවා මම කියන මේ සංඥාව, මේ මගේ කියන රූපේ, මේ මගේ ආත්මය කියන එකත් බොරුවක් කියන එක. එයත් සිතේම හැදෙන මායාවක් කියන එක. මෙන්න මේක අවබෝධ වුණු කෙනා ඒකට ඇලෙන්නේ නැහැ. මේ සැප කියන්නේත් දුක කියන්නේත් සිතේ හැදෙන මායාවක් කියන එක අන්නේ කෙනාට අවබෝධ වෙනවා. ඒ කෙනා මේ සැප පස්සේ හඹාගෙන යන්නේ දුක පස්සේ ඕනාට වැඩිය වැළපෙන්නේ නැහැ. ඒ කෙනා දුකින් මිදෙනවා. ඒ කෙනා මේ සැප දුක කියන ගින්නෙන් මිදෙනවා. අන්නේ කෙනා මහා සාන්ත සුවයටපත් වෙනවා. අන්නේ කෙනා ලෝකේ දුකින් මිදෙනවා. ඒ කෙනා මේ සසර දුකින් මිදෙනවා. ඒ බවයි මේ අවසාන කොටසේදී බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ සම්බෝධි පරායනය වෙනවා කියන එක. ඒ වගේම දුකත් සමුදයත් නිරෝධයත් මාර්ගයත් අන්නේ කෙනාට මේ කෙනා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සැකේ ප්‍රහීන වූයේ වේ. සියලු සැක ප්‍රහීන වූයේ වේ. සියලු සැක ප්‍රහීන වූ තන ආර්ය ස්වභාවයටපත් වේ. ආර්ය ශ්‍රාවකයෙක් කියන්නේ එහෙනම් සැක සියල්ල ප්‍රහීන වූ කෙනෙක්. සැක තියෙන තාක්කල්, දෘෂ්ටි තියෙන තාක්කල් මේ ආර්ය ස්වභාවයට කිසිවෙක්පත් වෙන්නේ නැහැ. අපි මීට ඉස්සරහට අපි ගමු ඊගාව දේශනාවලට. තව මේකෙත් ගැඹුරු පැත්තක් තියෙනවා. අපි මේ බුද්ධ වචනේ පොඩ්ඩක් බලමු. යතෝකෝ භික්ඛවේ අරිය ශාවකස්ස ඉමේසු චසු ඨානේසු කාංකාපහීනා හෝති දුක්ඛස්සේ කාංකාපහීනා හෝති දුක්ඛ සමුදයම්පිස කාංකාපහීනා හෝති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා දුක්ඛ නිරෝධ කාංකාපහීනා හෝති දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා පෙස කාංකාපහීනා හෝති අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ සෝතාපන්නා අවිනීපාත ධම්මා අවිනීපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායනෝ. මෙන්න මේකයි නියත සම්බෝධි පරායන ආකාරය. තව අපි ඉස්සරහට අපි මේකේ අපිට ඔබට පෙන්වන්න තියෙන සූත්‍ර කීපයක්ම මේ අපි අද කතා කරේ ඒතම් මම කියන සූත්‍රේ. අපි ඉස්සරහට අපිට තියෙන ඔබට පෙන්වන්න මේ දෘෂ්ටියේ තවත් තියෙන භයානක පැති. මේ නත්ති දින්න කියන සූත්‍රයක් ඉස්සරහා අපිට තියෙනවා. ඔබට දැම්ම සිහි කරන්න පුළුවන්. ඔබ රකින්න සියලු ශ්‍රේ සීල වූත දෙයක් නිසයි හටගෙන තියෙන්නේ. ඒ සියල්ලම මිත්‍යා දිට්ඨියකයි තියෙන්නේ. මේ නත්ති දින්න සූත්‍රය තුල පෙන්වන්නේ බුදුන් වහන්සේ මේ කාරණා. ඔබටත් මේ දේශනය ඇසුනොත් ඔබට පුළුවනි දැම්ම වුණත් මේ කාරණා හොයලා බලන්න. මේ නත්ති දින්න සූත්‍රය තුල තමන් කරන සියල්ල කර්මය ගැන විපාක ගැන යම් පැහැදිලි කිරීමක් තියෙනවා. එතන තියෙන නත්ති දින්න සූත්‍රය තුල ඔබ බැලුවොත් ඔබට තේරෙයි ඔබ සීල් ගන්නවා කියනවා. ඔය සීලේ තියෙන්නේ දෘෂ්ටියක් තුලයි. මායාවක් තුලයි. ඔබ අල්ලගෙන ඉන්නේ සීලයක්ද කොතනද මොකද්ද දෙයක්ද දරුවෙක්ද සියල්ලම දෘෂ්ටියක්මයි. ඒ ඔබට යම් දවසක ප්‍රත්‍යක්ෂ වුණොත් අන්න එදාටයි ඔබ සියලු දෘෂ්ටීන්ගෙන් මිදිලා මේ සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන්නේ. අනේ වචනේ ඔබට තියමින් ඔබ අල්ලන් ඉන්න සියල්ලම මේකේ ධර්මයේ පව සමාධිය පව සීලේ පව අපි අල්ලන් ඉන්න ධර්මයේ කියන මේ නිවන පව අල්ලගෙන හිටියොත් ඒ හැම එකම දෘෂ්ටියක්මයි. සිතේම තියෙන මායා බන්ධනයක්මයි. ඒ තාක් අපිට සැනසීමක් නැහැ. සම්මා දිට්ඨියට පත්වීමකුත් නැහැ. මේ අවබෝධය ඇති වුණි මේ ධහමට යමෙක් සිත තියන. මේ ධහම තුළ කිසිවක්ම අපිට හම්බ වෙන්නේ නැහැ. ලොකුකම් මුකුත්ම හම්බ වෙන්නේ නැහැ. ලොකුකම් තියෙනකම් මාන්නේ තියෙනවා. මගේ කියලා කිසි දෙයක් නැහැ. මමේ කියලා කෙනෙකුත් නැහැ. මේවා මොනවා හරි මගේ කියලා කාට හරි තියෙනවා. මමේ කියලා මොනවා හරි රූපයක් හරි තියෙනවා. ඔහු කවදාවත් නිවන් දකින්නේ නැහැ. ඒ තාක් ඔහු නිවන් දකින්නේ නැහැ. අඩුම තරමින් සෝවන් වෙන්නේවත් නැහැ. ආර්ය භූමියට ප්‍රවේශ වෙන්නේවත් නැහැ.
ඇත්තම කියනවා නම් පුහුදුන් අර මිත්‍යා දිට්ඨික පෘථග්ජන භූමියමයි. ඒක නිසා අද සමාජයට ගොඩක් වැදගත් මේ ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීම. මේ තුල ගොඩාක් ගැඹිලා තියෙන සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙන ආකාරය. සම්මා දිට්ඨියට ප්‍රවේශ වෙනවා නම් ඔහුගේ සිත තුළින් සියල්ලම ඉවත් විය යුතුයි. අල්ලගෙන දෘෂ්ටි තියෙනවා නම් ඒ දෘෂ්ටි සියල්ලම ඉවත් විය යුතුයි. පරම සත්‍යමයි ඔහුගේ සිතේ රවුපිල් රවුදිය යුතු වන්නේ. සත්‍ය නම් මේ ලෝකේ සත්‍ය යථා ස්වභාවය අවබෝධ කරගෙන Tamanට පුළුවනි රැවටෙන්නේ නැතිව නිකම් අර අන්ධෙක් වගේ අන්ධ භක්තිකයට යන්නේ නැතුව ඔය අධිහිලි විශ්වාස පස්සේ දුවන්නේ නැතුව Tamanට පුළුවනි ප්‍රත්‍යක්ෂතාවයට කටයුතු කරන්න. බුදුන් වහන්සේ කියන්නේ නැහැ වෙන දහමක්. බුදුන් වහන්සේ කියන්නේ ප්‍රත්‍යක්ෂතාවය තුල සිටින දහමක්. ඒක තුල කිසිම ඇදහිීමක් නැහැ. ඒක තුල කිසිම ඒ ඇදහිලි ඒවා මේ ප්‍රාර්ථනා කියලා යාඥා නැහැ. මේ ධහම තුල බෞද්ධයාට යාඥා නැහැ. බෞද්ධයාට ප්‍රාර්ථනා කිරි නැහැ. බෞද්ධයාට ඇදහිලි නැහැ. බෞද්ධයාට තියෙන්නේ ප්‍රත්‍යක්ෂතාවය පමණයි. මේ දැන් ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනි තමන්ගේ හිත ඇතුලෙන් සියල්ලම. තමන්ට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි දහමත් පිළිගන්න කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. එයයි බුද්ධ වචනේ. සාන්දිටිකෝ අකාලිකෝ ඒයිපස්සිකෝ ඕපනයිකෝ පච්චුප්පන්නංචය ඒ ධම්ම. එහෙමනම් අපි අද මෙතනින් නතර කරනවා. මේ සම්මා දිට්ඨියට සියල්ලෝම ප්‍රවේශ වෙන්න ඕනි. එයයි අපගේ මේ දිට්ඨි සංයුත්තේ ඉදිරිපත් කිරීමේ ආරම්භ. තෙරුවන් සරණයි.